අයිබෝවන් ඔබ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්න ඉගෙන ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙනවා මේ ගොඩාක් අය සමාජ මාධ්‍යයේ සැරිසරනවා මේ වෙද්දී ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් කරන ගුරුවරු. එතකොට කොහොමද හරියමන් පන්තියක් තෝරගන්නේ? ඇත්තටම පුළුවන්ද සතියෙන් ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්න ඉගෙන ගන්න? ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න අපි අද අපේ මැදිරියට ගෙනාවා මේ වෙද්දි සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය ඒ වගේම ගොඩක් ළමයිට මේ වෙද්දි ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරලා තියෙන මේ සංසර්ව. අයිබෝන් සර්. අයිබෝන්. ඇත්තටම සර් අර මම ඉස්සෙල්ලම ඇහුවා වගේම මේ සතියෙන් දෙකෙන් ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්න උගන්වන්න පුළුවන්ද? ඇත්තෙන්ම පුළුවන්. මොකද අපි පාවිච්චි කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් නෙවෙයි. ඊට වඩා සැබවින්ම වෙනස් ක්‍රමවේදයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා සතියට දින 3ක් අඛණ්ඩව මාස 3ක් අපේ පාඨමාලාවේ ඔබ හැදෑරුවොත් ඔබගේ දුවට හෝ පුතාට නැත්නම් ඔබට good English කතා කරවන්න, හොඳ English කතා කරවන්න අපේ ළඟ දැවැන්ත වැඩසටහනක් තියෙනවා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉංග්‍රීසි කතා කරන්න, චතුර ලෙස කතා කරන්න ඉගෙන ගන්න. මේ ග්‍රැමර් ඕනේද කියන කතන්දරේ. ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න ග්‍රැමර් ඕනේද? පැහැදිලිවම. මොකද අපි කියනවා grammar is the heart of the language. grammar තමයි මේ භාෂාවේ හදවත. ඉතින් grammar ඉගෙන ගන්න නැතුව English කතා කරන්න බෑ. මොකද grammar වලින් තමයි structures ඔක්කොම හැදෙන්නේ. රටාවල් ඔක්කොම හැදෙන්නේ ඒකෙන්. ඒ නිසා පැහැදිලිවම දක්ෂ කතිකයෙකු වන්නට නම් grammar පිළිබඳ එහෙම නැත්නම් ව්‍යාකරණ පිළිබඳව දැවෙන ආසාවක් ඔබට තියෙන්න ඕන සහ දැවැන්ත දැනුමක් ඒ සම්බන්ධව තියෙන්න ඕන. නැත්නම් මේ භාෂාව කතා කරන්න බෑ. දැන් අපිට අර grammar කිව්වම මැවෙන්නේ අර අපිට පාසල් කාලේ උගන්වපු අර grammar පොත. අර ලොකු හිස්තැන් පුරවන්න තියෙනවා. ඒකත් එක්ක අර ඉංග්‍රීසි කතා කරන්න නිකන් අපිට අර මැලි ගතියක් වගේ එනවා සර්. ඇත්තටම මේ පොතද ග්‍රැමර් කියන්නේ නැත්නම් ඒකට මේ යම්කිසි පැහැදිලි කිරීමක් අපිට කරොත්? පැහැදිලිවම. ඉස්කෝලේ අපි ඉගෙන ගත්ත රටාවට වඩා සැබවින්ම වෙනස් සිස්ටම් එකක් නැත්නම් වෙනස් ක්‍රමවේදයක් තමයි අපේ පාඨමාලාවේ අපි ක්‍රියාත්මක කරන්නේ. හේතුව ඔබ දන්නවා අවුරුදු 13ක් තිස්සේ පාසල් ගිහිල්ලත් අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි ඉගෙන ගත්ත ක්‍රමවේදය. ඒත් අපේ පාඨමාලාවේ අපි භාවිතා කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් සිස්ටම් එකක්. ඒ නිසා සෑම කාරණයක්ම සරලව මුල සිට පටන්ගෙන සංකීර්ණ තැන දක්වා දිවෙන පාඨමාලාවක් තමයි අපේ පාඨමාලාව. එහෙනම් ග්‍රැමර් කියලා කියන්නේ අර ඉස්කෝලේ පොතේ අපි ඉගෙන ගත්ත එකවත් හිස්තැන් පුරෝපයකවත් ABCD යාකරපයකවත් නෙවෙයි. ඊට වඩා එහාට ගියා වූ දැවැන්ත කාරණයක් තමයි ඇත්තටම ව්‍යාකරණ කියලා කියන්නේ. එතකොට මේ පිළිතුර හම්බුණා. අපිට දැන් පාසල් කාලේ ගැන කතා කරා. ගුරුතුමා ඔබතුමා මේ පාසල් කාලේ ගැන කතා කරද්දී මේ පාසල් කාලේ අපිට මතකයි ඉංග්‍රීසි පීරියඩ් එක කිව්වම මේ අපි හැමෝම කට් කරනවා. අයියෝ මේ පීරියඩ් එකට යන්න බෑ කම්මලි. ඉගෙන ගන්න බෑ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ගුරුතුමා ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කීවගෙන යනවා අපිට ඔය දෙයක් තේරෙන්නේ නැහැ. ඇත්තම කතාව. එතකොට දැන් ඔබතුමාගෙන් මම ඇහුවොත් එහෙම ඔබතුමාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද පාසල් යන කාලේ? පැහැදිලිව. මම ඉස්සෙල්ලම කියන්න ඕන මේ කතාව කියන මම පාසල් යන කාලේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එකට දක්ෂෙක් නෙවෙයි. ඒ ගැන තහවුරු කරාවේ මට පාසල් කාලේදී උගන්වපු ගුරුවරු. ඇත්තටම මේ වෙලාවේ මගේ කතාව අහන ඔබ වගේම ස්ටුඩන්ට් කෙනෙක් තමයි මම. මේ භාෂාව නීරසලා හිටපු ස්ටුඩන්ට් කෙනෙක් මම. ඒ නිසාම තමයි මම විශ්වාස කරන්නේ මම උගන්වන ක්‍රමවේදය අනික් අයට වඩා යුනික් වෙන්න හේතුවක් තමයි එදා දවසේ මට ඉංග්‍රීසි බැරි වෙච්ච එක. ඒ නිසා මම දන්නවා මේ භාෂාවේ පැහැදිලි කළ යුතුම තැන. ඒ නිසා අපි මේ භාෂාවේ පුංචි තැනක්වත් අත් නොහැර එක දිගට සාකච්ඡා කරනවා. හැම කාරණයක්ම සරලව මුල සිට පටන්ගෙන සංකීර්ණ තැන දක්වා ගෙනියද්දී මම පාවිච්චි කරන්නේ එදා දවසේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම මුහුණ පාපු ගැටලු එකින් එක අපි කියනවා ක්ලාස් එකේදී එකින් එක ගැටල ලියනවා මම මේ පාඨමාලාවේ මේ භාෂාවේ. හරි. එතකොට ඔබතුමා කොහොමද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ කියලා මම ඇහුවොත්? ඔව් ඇත්තටම ඒක ලොකු ක්‍රියාවලියක්. සහ මම මුලින්ම කියන්න ඕන මම හීනකින්වත් හිතුවේ නැහැ අද මේ වෙන විට ලංකාවේ මේ ඇවිල්ලා තියෙන තැනටපත් වෙයි කියලා සහ සංසර් කියන නම මේ ලංකාව පුරා දරුවෝ ඔබ වගේ දරුවෝ දැනගයි කියලා. හේතුව තමයි පාසල යන කාලේ මට ඩ්‍රීම් එකක් තිබ්බේ නැහැ. මම ඩ්‍රීම් එකක් තිබ්බේ නැති ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි අද ලංකාව පුරා දහස් ගණනක් දරුවන්ට ඩ්‍රීම්ස් හදලා දෙන ගුරුවරයෙක් මම. ඒ නිසා අපේ දරුවෝ දන්නවා ඩ්‍රීම් එකක් කියන්නේ මොකද්ද? ඩ්‍රීම් එකක් ඇචීව් කරගන්න අපි යන්න ඕන පාත් එක. මගේ පාඨමාලාව හදාරපු දරුවෙක්ගෙන් ඔබ ඇහුවොත් ඔහුට ඩ්‍රීම් එකක් තියෙනවද කියලා සැබෑම උත්තරේ ඔව්. මම ඔවුන්ට ප්‍රබල සිහිනයක් හදලා දීලා තිනවා. හේතුව එදා දවසේ මට ඩ්‍රීම් එකක් තිබ්බේ නැති හින්දා. ඉතින් අපි දකිනවා සමාජ මාධ්‍යයේ සැරිසරද්දී මේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බැරි බොහෝ පිරිස් ඉන්නවා. ඒ වගේම තමයි ඉගෙන ගන්න උවමනාවකුත් තියෙනවා. හැබැයි හරිහමන් ක්ලාස් එකක්. ඒ කියන්නේ කොයි පන්තියද හොඳ? මම මේ පන්තිය තෝරගත්තොත් මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙයි කියන
ප්‍රස්තුතිය තියෙනවා. අපි ඇත්තටම කොහොමද ඉංග්‍රීසි පන්තියක් හරියට තෝරගන්නේ? ඔව්. හරි ගුරුවරයෙක් ගාවට යන්නේ. ඔව්. ඔබ කිව්වා වගේම ඉංග්‍රීසි ගුරුවරු ඉන්නේ 100ක් නෙවෙයි ලංකාවේ 1000ක් නෙවෙයි විශාල ප්‍රමාණයක්. හැබැයි අපිටත් තියෙන ප්‍රශ්නය තමයි මෙච්චර දහස් ගණනක් ඉංග්‍රීසි ගුරුවරු ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වලත් ඔවුන් තාමත් ඉංග්‍රීසි භාෂාවට මෙලිකමක් දක්වනවා. එහෙම නැත්නම් පුළුවන් වුණත් ඔවුන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒකට මම හිතන්නේ අපේ පාසල් පද්ධතිය තුල අපි ඉගෙනගත්ත රටාව නිසා අපි හැම කෙනෙක්ම මේ කතාව කියන මමත් මේ කතාව අහන ඔබත් පාසල් පද්ධතිය ඉගෙනගත්ත විෂය මාලාව තුල ඒ සිස්ටම් එක තුල හිර වෙලා ඉන්නවා. ඔවුන් එතනින් ගලවන්න ඕන. මම මේ කියන තැනට යන්න නම්. ඒ සිස්ටම් එක ගැන අපි තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්. පැහැදිලිවම. ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ ඡේදයක් කියවන එකවත් ABCD යාකරන එකවත් හරි උත්තරේ යටින් ඉරක් අඳින එකවත් නෙවෙයි. ඊට එහා ගියා වූ ලොකු වැඩසටහනක් තමයි ඇත්තට මේ භාෂාවේ කරන්න තියෙන්නේ. ඒ නිසා මේ භාෂාව අපි උගන්වන්නේ මුල සිට. ඒ නිසා මම නැවත මතක් කරන්න ඕන අපේ පාඨමාලාව හදාරන්න එන ස්ටුඩන්ට් කෙනෙකුට කිසිදු මූලික දැනුමක් තිබෙන්න අවශ්‍ය නැහැ. හේතුව අපි මේක A to Z කරනවා. right, we start from the very beginning. ඒ නිසා අපි පුංචි කාරණේ සිට පටන් අරගෙන යන නිසා මීට පෙර ඔබට ඉංග්‍රීසි පුළුවන් වෙලා තියෙන්න ඕනේ කියන කාරණය කිසිසේත්ම වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට මට ඉංග්‍රීසි භාෂාව බෑ. ඒ කියන්නේ ඒ අකුරුවත් හරියට බෑ කියලා කියමුකෝ. ABCD වත් හරියට බෑ කියලා හිතමුකෝ. එතකොට පුළුවන් ද ඔය මාස 3න් ඉංග්‍රීසි භාෂාව කතා කරවන්න? නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙනවද? මුලින් ඉඳන් මෙන්න ළමෙක් ගත්තොත්. ඔව්. ඒකට මට මේ වගේ උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. ABCD වත් බැරුව අපේ පාඨමාලාව හදාරන්න උත්සාහ කරන්න එපා. හේතුව මේ කෝස් එක අපි ફોකස් කරලා තියෙන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලට. ඒ කියන්නේ අඩුම ගානේ at least ඔබට පුළුවන් වෙන්න ඕනේ පොඩි හෝ ඉංග්‍රීසි වචනයක් කියවන්න. මොකද අපි පටන් ගන්න යන්නේ එතනින්. ඒ නිසා ABCD බැරි කෙනෙක් මේ පාඨමාලාව තෝරගන්න එපා. සහ මම විශ්වාස කරනවා එහෙම අය තෝරගන්නේ නැහැ කියලා. මොකද මම ABCD ඒ කියන්නේ vowels අකුරු ගලපලා ඉංග්‍රීසි වචන හදන්න කියලා දෙන්නේ නැහැ මේ පාඨමාලාවේ. සරලව පටන් ගන්න am is are කියන පුංචි පදේ සිට. ඒ කියන්නේ ඔබට he කියලා පුළුවන් නම් he කියන්නේ ඔහු කියලා ඔබ දන්නවනම් she කියන්නේ ඇය කියලා දන්නවනම් අන්න ඒ ටික මට ඇති. අපි අර හොඳ තැනකට ආවා. ගොඩක් අමතර පන්තිවල මේ කියන්නේ ස්පෝකන් ඉංග්ලිෂ් පන්තිවල ගොඩක් උගන්වන්නේ ඩයලොග්. දෙබස් කියන්න. ගිහිල්ලා රැකියාවට ගිහිල්ලා එක්කෝ රැකියාව ඉහළ ස්ථානයේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන වෙදී. නැත්නම් කඩේකට ගිහිල්ලා බඩු මිලදී ගන්න වෙදී. ඇත්තටම මේකද මේ ස්පෝකන් ඉංග්ලිෂ් කියන්නේ? එතනින් එහාට ගියපු දෙයක්ද? පැහැදිලිවම නැහැ. හේතුව අපි උදාහරණයක් විදිහට ඔබ කිව්වා වගේ රෙස්ටුරන්ට් එකකදී ඉංග්‍රීසි වලින් කතා කරන හැටි අපි කටපාඩම් කරන් ගියාට ඒ සිටුේෂන් එකේදී අවස්ථාවේදී ඊට වඩා එහා දෙයක් අපිට කතා කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා මම කියනවා කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඕනම සිටුේෂන් එකකදී ඕනම තැනකදී කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඇත්තටම ඉංග්‍රීසි වලින් කරන්නේ අපේ අදහස තවත් කෙනෙකුට සංවේදනය කරන එක. ඒක සිටුේෂන් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් රෙස්ටුරන්ට්ස් එකකදී ඉංග්‍රීසි කතා කරන හැටි ඉගෙනගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ඔබ කිව්වා වගේ ඩයලොග් එකක් ප්‍රැක්ටිස් කරන් ගිහිල්ලා ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒක ප්‍රායෝගික වෙන්නේ නෑ. ඒ නිසා ඒ වගේ සිස්ටම් එක කිසිසේත්ම ෂන්විෂන් ඉංග්‍රීසි ඇකඩමිය වන අපි එහෙම සිස්ටම් එකක නෑ. දැන් ගොඩක් කට්ටියට ඉංග්‍රීසි බැහැ නෙවෙයි. දැන් වෛද්‍යවරු ඉන්නවා සමහරක් වෙලාවට, ඉංජිනේරුවරු ඉන්නවා. මේ එතකොට කැම්පස් වල ලෙක්චර්ස්ලා ඉන්නවා. දැන් මෙයාලටත් සමහර වෙලාවට ඉංග්‍රීසි භාෂාව කතා කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේකට හේතුව මොකද්ද? මේ ඉංග්‍රීසි බැරිකම නෙවෙයි. මොකද මේ විභාගවලට පෙනී ඉඳලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඒ ඉංග්‍රීසි භාෂාව විභාගවලට පෙනී ඉන්න පුළුවන් නම් ඇයි මේ ඉංග්‍රීසි කතා කරන්න බැරි? ඔව්. පැහැදිලිවම මම නිතරම කියන කාරණයක් තමයි මගේ පාඨමාලාවේ කෙනෙක් ඉංග්‍රීසි ඉගෙනගෙනත් කෝසස් කිහිපයක් කරලත් වචන ගොඩක් දැනගෙනත් ඉංග්‍රීසි වලින් ස්ටඩීස් කරලත් ඔහුට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන මම දකින ප්‍රධාන හේතුව තමයි 99%ක්ම තියෙන්නේ ඔවුන්ට මේ භාෂාව පිළිබඳ බය. ඉතිරි එක තියෙනව නේද? ඒකත් බය. ඒ කියන්නේ 100%ක්ම තියෙන්නේ බය. බය. එතකොට මේ බය නැති කරගන්න අපි මොකද්ද කරන්නේ? දැන් හොඳ උත්තරයක්. සමහරක් කට්ටිය මේ ඉංග්‍රීසි පන්තියකට එන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ ළමයෙක් බයයි ගුරුතුමා පන්තියට ආවට පස්සේ මාව අර හැමෝම ඉස්සරහා නැගිට්ටවලා ඉංග්‍රීසියෙන් මොනවා හරි අහයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා ළමයෙක් පන්තියකට යොමු වෙන්නේ බය සහ ලැජ්ජාව කියන හින්දා මේ බය නැති කරගන්න ඔබතුමා ගාව තියෙන මෙවල මොකක්ද? පැහැදිලිවම මම දකිනවා ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉන්න කාලේ මමත් පුදුමාකාර බයක් තිබ්බේ ඉංග්‍රීසි ටීචර්ස්ලට. දකින්න ආසවත් නැති කෙනෙක් තමයි ඉංග්‍රීසි ටීචර් නැත්නම් ඉංග්‍රීසි සර්. ඒකට හේතුව මම අද දකිනවා මම අද ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලා වසර ගණනාවක් වන නිසා අපේ ඉංග්‍රීසි ගුරුවරු ළමයිට ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි නැහැ. මිත්‍රශීලී නැහැ. අන්න ඒක තමයි මම දකින ප්‍රධානම සාධකය ළමයිට මේ භාෂාව පිළිබඳ බයක් ඇති වෙන්නේ.
ඒ නිසා මගින් ඉගෙන ගත්ත සෑම ශිෂ්‍යයෙක්ම දන්නවා සංසර් කියන්නේ කවුද කියලා. ඒ හැම ශිෂ්‍යයෙක්ට මම ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා යහළුවෙක් වගේ. ඒ නිසා මුලින්ම මම පාවිච්චි කරන පළවෙනි මෙවලම තමයි ළමයින් එක්ක ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා. යාළුවෙක් වගේ ඉන්නවා. අන්න එතනදීම ඔවුන්ට මේ භාෂාව ගැන තියෙන බය කෙමින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක මම පාවිච්චි කරන තවත් උපක්‍රමයක්. ඔව් එතකොට සංස මෙහෙම ඇහුවොත් දැන් අර මගේ මුලින්ම ප්‍රශ්නෙට මම ආයෙම යනවා. දැන් ළමයෙක්ගෙන් ඉස්සෙල්ලම ඉංග්‍රීසියෙන්ම ප්‍රශ්නයක් අහන එක ළමයෙක්ට බයක් තියෙන්න පුළුවන්. ගොඩාක් මම දැක්ක මේ කමෙන්ට්ස් වල තියෙනවා මෙහෙමයි මම පන්තියකට යන්නේ නැති හේතුව මේ ප්‍රශ්න අහනවා එකපාරටම කියලා. දැන් ඔබතුමාට එහෙම සාතිකයක් දෙන්න පුළුවන්ද මේ ළමයට මම ඉංග්‍රීසි භාෂාවේ යම් දැනුමක් දෙනකන් මම ප්‍රශ්න අහන්නේ නැහැ ඉංග්‍රීසියෙන් කියලා. පැහැදිලිවම පුතේ දුවේ ඔබ මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කිසිම දැනුමක් නැති ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔබගේ ආසාව ඔබට දැවෙන ආසාවක් තිබෙනවා නම් මම කියන බර්ඩින් ඩිසයර් එකක් ඔබට මේ භාෂාව හදාගන්න දැවෙන ආසාවක් තියෙනවා නම් කිසිසේත්ම චුට්ටක්වත් බය වෙන්න එපා. හේතුව මගේ පාඨමාලාවේ ස්ටුඩන්ට්ස්ලගෙන් අපි කිසිදු ඉංග්‍රීසි ප්‍රශ්නයක් අහන්නේවත් ඔවුන් අපහසුතාවයට පත් කරන්නේ නැහැ. හේතුව මම දන්නවා එදා දවසේ මේ භාෂාව හදාගද්දී මම කොච්චර බයද ඉංග්‍රීසි වලට කියලා. ඒ නිසා කිසිසේත්ම අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන දරුවන්ගෙන් අපි නැගිට්ටවල ප්‍රශ්න අහන්නේවත් එහෙම නැත්නම් ඔවුන්ට ඉගෙනගත්ත දේවල් හරියට පුළුවන් දැයි කියලා හැමතිස්සෙම විමසන්නේ නැහැ. හේතුව යම්කිසි කාලයක් ගත වෙන ඕනම දෙයකට ළමයි හුරු වෙන්න. අන්නේ කාලය අපි ලබා දෙනවා. සැබවින්ම කිව්වොත් මගේ ස්ටුඩන්ට් කෙනෙක් එක්ක මම ඉංග්‍රීසි වලින් කතා කරන්නේ ඔහුට හෝ ඇයට මේ භාෂාව හසුරවන්න පුළුවන් ය කියන විශ්වාසය ගොඩනැගිච්ච වෙලාවට. එතකන් අපි මේ භාෂාව ඔවුන්ට සමීප කරනවා මිස ඔවුන්ව ඉංග්‍රීසි වලින් කතා කරලා අපහසුතාවයටපත් කරන්නේ නැහැ. දැන් ගුරුතුමා අපි කොහොමද ඒක දැනගන්නේ? මේ ළමයා දැන් යම් මට්ටමක ඉන්නවා. මේ මට්ටමේ ඉන්නේ. අපි කොහොමද එයා දැනගන්නේ මෙහා ඉංග්‍රීසි භාෂාවෙන් ඔබතුමාට මේ ළමයාත් එක්ක දැන් කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා කොහොමද දැනගන්නේ? ඔව්. හේතුව මම ඒකට ප්‍රබල උත්තරයක් දෙන්නම්. මේ භාෂාව උගන්වන්න මම මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා දැන් වසර 11ක් වෙනවා. ඒ නිසා තරුණ දරුවන්ගේ S2 දිහා බලාගෙන අවුරුදු 10ක් කතා කරපු මට මේ කැමරාවක් කරහා මේක කරන එක සරල දෙයක්. ඒ නිසා වසර 10ක් තිස්සේ ළමයිගේ හදවතට කතා කරලා ඔවුන්ගේ මට්ටම ඔවුන් දැන් ඉන්න තැන හඳුනා ගන්න එක ලොකු දෙයක් නෙවෙයි මට. සහ මේ පාඨමාලාව හදාarමින් සිටිනකොට අපි උදාහරණයක් විදිහට ඔවුන්ට වගන්ති එහෙම ලියන්න දෙනවා. එතකොට ඔවුන් කරපු වැඩ මම බලනවා. ඒ බලනකොට මට හිතා ගන්න පුළුවන් මේ දරුවා මේ ස්ටුඩන්ට් යම්කිසි මට්ටමකට ඇවිල්ලා ආය කියලා. අන්න ඒ මොහොතේ තමයි මම පටන් ගන්න එයත් එක්ක මේ භාෂාව බිල්ඩ් අප් කරලා එයාව ඉංග්‍රීසි කතිකෙක් කරන්න. එතකොට සර් දැන් අපි ගොඩාක් වෙලාවට අර බය කියන ප්‍රශ්නේ තව පිළිතුරක් ඇහුවොත් එහෙම අපි ඇත්තටම ඉංග්‍රීසි භාෂාවට තියෙන බය කිව්වොත් අපි බැංකුවකට ගිහිල්ලා ATM කාඩ් එක දාලා සල්ලි ගන්නෙත් තාම සිංහලෙන්. අර මැෂින් එකත් එක්කවත් ගණදනු කරන්න බයයි ඉංග්‍රීසිත් එක්ක. කෑම එකක් ඕඩර් කරන්නෙත් අපි කෙලින්ම සිංහලෙන්. බයයි. කස්ටමර් කෙයා එක්ක ජීවිතේට අපි කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. ඇයි අපි කොහොමද මේ බය නැති කරගන්නේ? ඔව් ඒකට මම මෙන්න මෙතනින් පටන් ගන්නම්. අපේ දරුවෝ ඉංග්‍රීසි පාඨමාලාවල ගොඩාක් හදාරනවා. ඉංග්‍රීසි කතා කරන ඇත්තටම ආසාවක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඔවුන් ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරුවත් ඔවුන් හිතනවා ඔවුන්ට ඉංග්‍රීසි වලින් කතා කරන්න බෑ කියලා. එහෙම හිතෙන්න හේතුව තමයි ඔවුන් දකින්නේ නැහැ ඔවුන් ජීවත් වෙන අවට පරිසරය තුළ මේ භාෂාව භාවිතා වෙනවා. ඒ නිසා තමයි ඔවුන් අර මැලි වෙන්නේ මේ භාෂාව කතා කරන්න. හැබැයි ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ හින්දා ගොඩක් දරුවෝ ඉගෙන ගත්තත් පාවිච්චි නොකරන්නේ අර ඔබ කිව්ව ඒ බය තියෙන හින්දම තමයි. ඒ බය නැති කරන්නත් ඕනේ. එතකොට අර භාවිතය අපි හදාගන්නත් ඕනේ. දැන් කොච්චර වුණත් අපි ඉංග්‍රීසි ඉගෙනගෙන ඒක භාවිතා නොකර හිටියොත් අපිට මේ භාෂාව අමතක වෙන්න පුළුවන්. දැන් අපි සිංහල භාෂාව මේ පොඩි කාලේ ඉඳන් කතා කරලා අපි නොදන්න කාරණා කොච්චර මේක ඇතුලේ තියෙනවද? එතකොට සර් මේ අපි ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් භාවිතය වැදගත් නේද? කියන්නේ ඔබතුමාගේ පාඨමාලාවෙනුත් පස්සේ භාවිතා කිරීමේ වැදගත්කම ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරොත්. පැහැදිලිවම අපි දන්නවා ඇත්තටම ඔබ හිතලා බලන්න. ඔබේ මව් භාෂාව අපි හිතමු ඔබේ මව් භාෂාව සිංහල කියලා. ඔබ සිංහල ඔච්චර චතුර ලෙස කතා කරන්නේ කොහොමද? භාවිතය නිසා. ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොත දක්වාම ඔබ කී සැරයක් සිංහලෙන් කතා කරලා තියෙනවද? එක එක අවස්ථාවල් වලදී එකම වචනේ නැවත නැවත කී සැරයක් කියලා තියෙනවද? එහෙනම් භාවිතය තමයි වැදගත් වෙන්නේ. යූසේජ් එකයි වැදගත් වෙන්නේ. පොතක තියෙන කාරණයක් ඔබ දැක්කාය කියලා වැඩක් නැහැ. ඔබ ඒක භාවිතා කරන්න ඕනේ. ඒ නිසා මගේ පාඨමාලාවේ මගේ දරුවන්ට මම නිතරම කියන දෙයක් තමයි ඔබ ඉගෙන ගන්න විෂය කාරණාව එදිනෙදා විද්‍යාගාරයේදී භාවිතා කරන්න ඕනේ. එතකොට විතරයි ඔබට දක්ෂ කතිකෙක් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔබ ඉංග්‍රීසි පාඨමාලා 100ක් හැදෑරුවත් ඔබට ඉංග්‍රීසි වලින් කතා කරන්න බෑ. සංසාර කියමනක් තියෙනවනේ. ඉංග්‍රීසියෙන් කතා කරන්න නම්
ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න ඕනි කියලා. ඉංග්‍රීසියෙන් හිතන්න ඕනි කියලා. මේ කියමන ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඒක ඇත්තක්ද? ඔව් ඇත්තටම එහෙම කරන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා. ඒත් අපි උදේ පටන් ගත්තම හවස් වෙනකම් වැඩියෙන්ම භාවිතා කරන අපේ මව් භාෂාව නිසා කෙනෙක්ට ඒ දේ කරන්න තරමක් අපහසු වෙන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා ඔබට ඉංග්‍රීසි වලින්ම හිතන්න පුළුවන් නම් ඒක අති ප්‍රබල කාරණයක්. නමුත් අපේ ලංකාවේ දරුවෝ එහෙම හුරු වෙනවා අඩුයි. ඉංග්‍රීසි පන්තියක් කොහොමද හරියට තෝරගන්නේ? කොහොමද ඉංග්‍රීසි පන්තිකට යන්නේ? එතකොට අර බය දැන් ඔබට බය වෙන්න කිසිම දෙයක් නැහැ. හොඳම උදාහරණ මෙතන ඉන්නවා සංසර්. එතකොට සංසර් ඔබතුමාගෙන් සහතිකයක් දෙනවද මේ පාඨමාලාව ඉවර වුණාම? පාඨමාලාව කාලේ මාස 3ක් කිව්වා. එතකොට සහතිකයක් ලබා දෙනවද? එතකොට කොහොමද මේ වැඩපිළිවෙල වෙන්නේ කියලා කිසි පැහැදිලි කිරීමක් කරොත්. ඔව්. අපි මේ පාඨමාලාව පටන් ගත්ත දවසේ ඉඳලා සතියට දවස් 3 ගානේ අඛණ්ඩව මාස 3ක් මේ පාඨමාලාව හදාගන්නවා. ඔව් පාඨමාලාවේ නම පාඨමාලාවත් නම තමයි සන්විසන් ඉංග්‍රීසි කෝස් කියලා අපි කියන්නේ. අපේ ඇකඩමිය හඳුන්වන්නේ සන්විසන් ඉංග්‍රීසි ඇකඩමිය නමින්. එතකොට සතියට දවස් 3 ගානේ අඛණ්ඩව මාස 3ක් මේ පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ඔබට අපි සර්ටිෆිකේට් එකක් ලබා දෙනවා. ඒක අද ඊයේ කරපු එක දෙයක් නෙවෙයි. අවුරුදු 10ක් තිස්සේ මේ සහතිකය ලබා දුන්නා. ඒ සහතිකය ලබා දෙන්නත් අපි දැවැන්ත වැඩසටහනක් කරනවා. ඔව් සංසර්. මොකද්ද මේ ඇත්තට මේ දැවැන්ත වැඩමාලාව? ඒ තමයි අපේ පාඨමාලාවට දරුවෝ යොමු වෙන්නේ ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල දරුවෝ. ඒ නිසා මම වැඩසටහනක් නිර්මාණය කරන උදාහරණයක් විදිහට අපි හිතමු නුවර ප්‍රදේශයේ අවට ඉන්න දරුවෝ අපේ පාඨමාලාව හැදෑරුවොත් අපි නුවර ප්‍රදේශයේ තැනක් ඕගනයිස් කරලා එතනට දවසක් මම යනවා. ඒ දවසක් අරගෙන ඔවුන් සඳහා අති දැවැන්ත වැඩසටහනක් අපි ඒක කිව්වොත් ඒකේ අපි වැඩිපුරම කතා කරන්නේ මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් කෙනෙක්ට කතා කරන්න බෑනේ. අන්න ඒකට මම කියනවා we need to kill their fear. ඒ කියන්නේ බය මරන්න ඕන. අපි කියනවා බය නැති කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි ප්‍රෝග්‍රෑම් එක නම් කරලා තියෙනවා kill the fear build the confidence. ඒ කියන්නේ බය නැති කරන්න ඕන, විශ්වාසය වැඩි කරන්න ඕන. එහෙනම් අපේ වැඩසටහන අපි නම් කරලා තියෙන්නේ kill the fear build the confidence කියලා. ඔව්. එතකොට දැන් මේ වැඩසටහන බොහෝ පිරිසක් නරඹනවා. අපිත් එක්ක අරුණ පවුලත් එක්ක බොහෝ ප්‍රේක්ෂක පිරිසක් රැඳී ඉන්නවා සහ තරුණ තරුණියන් බොහෝ පිරිසක් රැඳී ඉන්නවා. එතකොට මේ වැඩසටහන බලන ඔබ කොහොමද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ? අපි හමු සංසර්ගෙන්න ඒක. ඔව්. ඇත්තෙන්ම මුලින්ම කියන්න ඕන අපේ පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්න ඕන මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හදාගන්න දැවෙන ආසාවක් තියෙනවා නම් විතරයි. මොකද මගේ පාඨමාලාවේ මම ප්‍රබලව කතා කරන කාරණේ තමයි ඔබට මේ භාෂාව හදාගන්න ඕන නම් ඔබට තියෙනවනේ බර්නින් ඩිසයර් එකක් දැන ආසාවක් තියෙනවනේ. හේතුව තමයි දැවෙන ආසාවක් නැති කිසි කෙනෙක් මේ භාෂාවේ දක්ෂයෙක් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ට ඕනකම තිබ්බට වැඩක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ ඒ සරල ඕනකමක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි දැවෙන ආසාවක් තියෙන කෙනෙක්. ඔබ මේ කතාව අහන ඔබ මේ භාෂාව හදාගන්න දැවෙන ආසාවක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ශිෂ්‍යයෙක් නම් පුතේ බය නැතුව ඔබ ආරම්භයක් ගන්න. ඔබ ඩිසිෂන් එකක් ගන්න මේ පාඨමාලාව කරනවද නැද්ද කියලා මම ඔබට කියනවා ගැරන්ටි ඔබ ඩිසිෂන් එකක් ගත්තොත් අද දවසේ මේ පාඨමාලාව කරනවායි කියලා මාත් එක්ක සංසර්ක එකතු වෙලා මං ඔබව ඉහළටම ගෙනියනවා. මොකද මට අවශ්‍ය වෙන්නේ මේ ලංකාව පුරා ඉන්න දරුවෝ ඔබ වගේ දරුවන්ව ඉංග්‍රීසි වලින් කතා කරවන්න, ඔබගේ ඩ්‍රීම් එක ඇචීව් කරලා දෙන්න. ඒ නිසා සැබවින්ම මේ පාඨමාලාව ඔබ දක්ෂයෙක් දැවැන්තයෙක් කරනවා. ඔව්. ඉතින් තිරය දිස්සන අංකයට ඔබ කතා කරොත් ඔබට පුළුවන් සංසර්ව සම්බන්ධ කරගන්න. සංසර් එතකොට ඔබේ පන්තියට සහභාගී වෙලා මේ වන විට දැන් මුලින් ඉඳන්ම සහභාගී වෙච්ච කෙනෙක්. මේ වෙද්දි හොඳට චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙලා ඉන්න අය උදාහරණ ඉන්නවද? පැහැදිලිවම ඔබට මගේ සන්විසන් ඉංග්‍රීසි ඇකඩමිය එකේ තියෙන Facebook page එකට ගියොත් බලත හැකි මේ භාෂාව කිසිම දෙයක් බැරුව ඇවිල්ලා සරලව පටන්ගෙන මම මේ කතා කරන සිස්ටම් එක තුල ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරන දරුවෝ එකක් නෙවෙයි දෙකක් නෙවෙයි 100 ගාණක් මේ වෙද්දි දහස් ගාණක් මේ විදි දරුවන් අපි නිර්මාණය කරලා තිනවා. ඔබ යන්න අපේ Facebook page එකට ගිහින් බලන්න මේ භාෂාව කිසිම දෙයක් මේ භාෂාවේ කිසිම දෙයක් බැරුව ඉඳලා ඇවිල්ලා ඉතාමත් චතුර ලෙස කතා කරන ස්ටුඩන්ට්ස් විශාල ප්‍රමාණයක් ලංකාව පුරාම මම නිර්මාණය කළා හමාරයි මේ කතාව කියන මේ මොහොත වෙන විට. ඔව්. සංසර් අර ඔබතුමා ගාව වචන ටිකක් තියෙනවා කිව්වා. අර ගොඩක් තියෙනවා කිව්වා. එකෙන් දෙක තුනක් කියමු කියලා කිව්වා. එතකොට මොකද්ද මේ වචන ටික? මේ වචන ටික අපි හරියට ඉගෙන ගත්තොත් සෑහෙන්න දේවල් අපිට කතා කරන්න පුළුවන් කියලා ඔබතුමා කිව්වා. මොනවද මේ වචන ටික? පැහැදිලිවම අපි කියන්න ඕන ව්‍යාකරණ පමණක් ඉගෙන ගත්තත් කෙනෙක්ට ඉංග්‍රීසි වලින් කතා කරන්න බෑ. ඒ සඳහා තියෙන්න ඕන අපි නිතර දෙවේලේ භාවිතා කරන දැවැන්ත වචන මාලාවක්. ඔබ දන්නවා අපි පුංචි කාලේ පාඩම් කරන්නේ ඩික්ටේෂන්ස්. පුංචි කාලේ go cat කියලා පාඩම් කරනවා. මම ඔබට කියනවා
ඒ ක්‍රමවේදය අපි හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. අපේ පාඨමාලාවේ සන්විසන් ඉංග්‍රීසි ඇකඩමි එකේ මම ලබා දෙනවා දරුවන්ට එදිනදා ජීවිතයේදී ලේසියෙන්ම භාවිතා කළ හැකි වචන මාලාවක්. උදාහරණයක් ලෙස ගත්තොත් අපි උදාහරණයක් විතර කියනවා before going to university. before going to university කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට යාමට පෙර. දැන් ඔන්න පුතේ ඔබ before going to university කියන වචන ටික පාඩම් කරනවා. ඇත්තට මේක තනි වචන නෙවෙයි පොඩි ප්‍රේස් එකක්. වාක්‍ය ඛණ්ඩයක්. before going to university විශ්වවිද්‍යාලයට යාමට පෙර. දැන් ඔබ මේ වචනේ පාඩම් කරන් ඉස්සරහට යද්දි පුතේ අපේ පාඨමාලාවේ වගන්ති නිර්මාණය කරන්න කියලා දෙනකොට ඔබට හමු වෙනවා තව පුංචි වචනයක් I want to improve my English knowledge. දැන් ඔබට මතක් වෙනවා ඊට කලින් ඔබ ඉගෙන ගත්තා before going to university. අන්න දැන් ඔබට පුළුවන් ඒක කනෙක්ට් කරන්න. I want to improve my English knowledge. දැන් අර වචන ගෙනල්ලා දානවා. I want to improve my English knowledge before going to university. මට ඕන මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න විශ්වවිද්‍යාලයට යාමට පෙර. අන්න ඒ වගේ දිග වචන තමයි පාඩම් කරන්න ඕන. අපි හිතමු ළමයෙක් දන්නවා ඇත්තටම before කියන්නේ පෙර කියලා. හැබැයි ඔවුන් දන්නේ නැහැ before going කියලා යොදන බව. ඒ නිසා අපේ පාඨමාලාවේ ඔය කෑලි වලට කඩලා පෙන්නනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් before සමග ක්‍රියාපදයේ ing දෙන්න ඕනේ කියන ප්‍රබල කාරණේ ළමයිගේ ඔළුවට අපි ඒත්තු ගන්නවා. ඊට පස්සේ ළමයි දන්නවා before going විතරක් නෙවෙයි කියන්න පුළුවන්. before traveling, before speaking, before eating, before sleeping බොහෝ දෙයක් හැදියාකි. ඇත්තටම අපි ලබා දෙනවා ඔවුන්ට ඒ විදිහේ ප්‍රබල වචන මාලාවක් වචන 3000කින් සමන්විත. ඔබතුමාගේ ඇකඩමි එකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව්. ඔබ අපේ පාඨමාලාව හදාරන්න කැමැත්තක් දක්වන දරුවෙක් නම් මේ තිරයේ දිස්සන දුරකථන අංකයට 077 94 18 587 යන දුරකථනයට ඔබගේ නම, ඔබ විශ්වවිද්‍යාල දරුවෙක් නම් ඔබගේ විශ්වවිද්‍යාලය WhatsApp පණිවිඩයක් මගින් අප වෙත යොමු කරන්න. එතකොට මේ පාඨමාලාවේ සියලුම තොරතුරු ඔහුට හෝ ඇයට ලබා ගන්න පුළුවන්. ඔව්. එතකොට මේ විශ්වවිද්‍යාල සිසුන්ට පමණද මේක මූලික වෙන්නේ? එතනින් එහාට ඔබතුමා අමතර පන්ති කරන්නේ නැද්ද? අපි මේ කතා කරන පාඨමාලාව අපි සැබවින්ම මෙහෙවන්නේ විශ්වවිද්‍යාල දරුවන් සඳහාමයි. ඒ කියන්නේ මේ වන විටත් මගේ පාඨමාලාව හදාරන්නේ 95%ක්ම මේ ලංකාව පුරා තිබෙන විශ්වවිද්‍යාලවල දරුවෝ. හැබැයි ඕන් ප්‍රයිවට් කැම්පස් එකක වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් කැම්පස් එකක වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. වැදගත් වෙන කාරණා වෙන්නේ ඉංග්‍රීසි ටික හදාගන්න දැවෙන ආසාවක් තිබෙන කෙනෙක් වෙන්න ඕන ඔබ. ඔව්. එතකොට අර විශ්වවිද්‍යාලයෙන් තොරව සමහර කටි රැකියාවලට ගිහිල්ලා අපිට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව ඕන වෙනවා ඉගෙන ගන්න. එතකොට පාසල් වල යන ළමයිටත් ඇත්තටම ඉංග්‍රීසි භාෂාව අම්මලා කැමති පොඩි කාලේ ඉඳන්ම කතා කරන්න උගන්වන්න. එතකොට ඒ ළමයිට අවස්ථාවක් නැද්ද සංසර් ගාව? අපි ලබන මාසේ පටන් ගන්න ඉන්න නැත්නම් මින් ඉදිරියේදී පටන් ගන්න ඉන්න පාඨමාලාවල් වල අපොස සාපේල අවසන් කරන දරුවන්ටත් අවස්ථාවක් දෙන්න අදහසකින් ඉන්නේ. හේතුව මේ ළඟදීම O level ලියන ළමුන් සංඛ්‍යාවක් පාසල් වලින් පිට වෙනවා. ඉදිරියේදී ඔවුන්ටත් අපේ පාඨමාලාවට දොරටු විවෘත වෙන්න සියල්ල සූදානම් කරමින් ඉන්න මේ දවස්වල. ඒ කියන්නේ අපොස සාපේල ලියලා අවසන් කරන දරුවෙක්ට උනත් අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සංසර් ඔබේ පන්ති ආරම්භ වෙන්නේ මොන වගේ කාලවකවානුවලද? අපේ නවතම පාඨමාලාවක් පටන් ගන්නවා සෑම මාසයකම මුල් සතියේ. ඒ කියන්නේ හැම මාසයකම මුල් සතියේ අලුත් පාඨමාලාවක් පටන් ගන්න නිසා ඔබට අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් හැම මාසයකම මුල් සතියේ ඔබට පුළුවන් අපේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. ඔව්. එතකොට ඒ පාඨමාලාවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔන්ලයින් හරහාද කරන්නේ? මේ සමහර කට්ටියගේ මතයක් තියෙනවා මේ ඔන්ලයින් පන්තිය සාර්ථක නැහැ කියලා. ඇත්තටම සංසර් මේ ඔන්ලයින් පන්තිය සාර්ථකද අසාර්ථකද? මම ඒකට මෙහෙම කිව්වොත් අපේ දරුවෝ කියනවා ඔන්ලයින් ක්ලාස් එක කාගේ ඔන්ලයින් ක්ලාස් එකද? සංසර්ගේ ඔන්ලයින් ක්ලාස් එක. උදේ මගේ පන්තියේ තිබෙන දවස ඔවුන් හරියටම මතක තියාගෙන ඉඳලා රාත්‍රී 8 වෙනකන් ඔවුන් නොවිසිල්ලෙන් බලා ඉන්නේ. මොකද හෝල් ක්ලාස් එකක සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකක කරනට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉගැන්වීමක් මම කැමරාවක් හරහා කරනවා. ඒක අපේ දරුවෝ කියන අන්බිලිවබල් කියලා. ඔවුන්ට හිතා ගන්න බෑ දරුවෙක්ව දකින්නේ නැතුව, ඔවුන්ගේ ඇස් දෙක දිහා බලන්නේ නැතුව මම වචන හරබයක් කරලා කොහොමද ඇත්තටම ඔවුන්ට මේ පාඨමාලාව උගන්වන්නේ කියලා. ඇත්තටම මම විශ්වාස කරනවා කැමරාවක් හරහා කතා කරලා හෝල් ක්ලාස් එක උගන්වනට වඩා හොඳට මම උගන්වනවා. මම දන්නේ අනිත් ගුරුන්ගේ ඔන්ලයින් ක්ලාසස් වල තියෙන ප්‍රතිඵල කොහොමද කියලා, ඒ ඔවුන්ගේ තියෙන කොච්චර හොඳයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි ගොඩක් දරුවෝ සහ ගොඩක් දෙමව්පියෝ විශ්වාස කරන්නේ ඔන්ලයින් එක සක්සස් නැහැ කියලා. හැබැයි මම විශ්වාස කරනවා සහ මගේ පාඨමාලාව හදාරපු දරුවෝ මේකට සාක්ෂි දරනවා ඇති. ඔවුන් අදටත් කැමති හෝල් ක්ලාස් එකට යනවට වඩා සංසර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හේතුව
ගොඩක් දුරට ගොඩක් අය හිතනවා මේ ඔන්ලයින් ක්ලාස් එකේ one way communication එකක්. එහෙම නැත්නම් ගුරුවරයාට විතරයි අදහස් සංවේදනය කරන්න පුළුවන්. දරුවට බෑ ගුරුවරයාත් එක්ක සංවේදනය කරන්න කියලා. ඒ ක්‍රමේ මම වෙනස් කරලා තියෙනවා. මගේ පන්තියේ ඉන්න ඕනෑම දරුවෙකුට මගෙන් ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට මම උත්තර දෙනවා. ඒක ක්ලාස් එක කරන වෙලාව විතරක් නෙවෙයි. ක්ලාස් එකකින් පස්සේ වුණත් රෑ 12ට වුණත් මගේ ස්ටුඩන්ට් කෙනෙක්ට මගේ ජංගම දුරකථනය අමතන්න පුළුවන්. WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්නෙට එවලේම උත්තරයක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා හෝල් ක්ලාස් එකකදී අපි ඒ දේ කරන්නේ නැහැ. මොකද හෝල් ක්ලාස් එකකදී අපිට ස්ටුඩන්ට්ස්ලා මීට් වෙන්නේ සතියකට සැරයයි. හැබැයි ඔන්ලයින් ක්ලාස් එකේ සතියට දවස් 3ක් උගන්වනවා සේම WhatsApp එක හරහා ඔවුන්ට ඕනෑම වෙලාවක ඔවුන්ට තිබෙන ප්‍රශ්නය අපිට යොමු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේ සංසර් වෙනම මැදිරියක් නිර්මාණය කරලා තිනවා නව තාක්ෂණයත් එක්ක ප්‍රශ්න යොමු කරන්න, ගණදෙනු කරන්න ළමයිත් එක්ක නව තාක්ෂණය භාවිතා කරමින් මේ වෙද්දී ඔන්ලයින් පන්තියේ දැවැන්තයෙක් බවට සංසර් පරිවර්තනය වෙලා ඉන්නවා. ඒ හින්දා තමයි අපේ ආරාධිතයෙක් බවටත් ඔහුව පත් වෙන්නේ ඒ විශ්වාසය මත. ඇත්තටම ලංකාව පුරාම ඔබ කිව්වාගේ දරුවෝ ඉන්නවා මේ ඉංග්‍රීසි විෂය ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හදාගන්න. ඔවුන්ට ඇත්තටම තෝරගන්න බෑ ඔවුන් යන්න ඕන පාත් එක. ඇත්තටම ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ස්ටාර්ට් එකක් ගන්න කොතනටද කියලා. ඒ නිසා මගේ පාඨමාලාවට එන සෑම දරුවෙක් එක්ක මම කතා කරලා ඔවුන්ගේ ප්‍රශ්නේ හඳුනා ගන්න. ඔවුන්ට පටන් ගන්න ඕන තැන මම හදා ගන්නවා. ඔවුන්ට පටන් ගන්න ඕන තැන මම ඔවුන්ට කියලා දෙනවා. සහ ගොඩාක් දරුවෝ මගේ පාඨමාලාව ගැන තොරතුරු විමසද්දී ඔවුන් කියන දෙයක් තමයි සර් මට ඉංග්‍රීසි නම් ඔවුන්ගේ වචන කිව්වොත් මෙලෝ දෙයක් බෑ. සර් මට ඉංග්‍රීසි ටික හදලා දෙනවද? මම නිතින්ම කියන උත්තරයක් තමයි පුතේ ඔබට තියෙන්න ඕන ඉංග්‍රීසි ටික හදාගන්න ආසාව විතරයි. ඒ ආසාව මට දෙන්න. මම ඔබව දැවැන්තයෙක් කරනවා කියලා. ඒ නිසා මේ පාඨමාලාව හදාරන්න එන ස්ටුඩන්ට් කෙනෙක්ට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැහැ. වැදගත් වෙන්නේ මාත් එක්ක මේ සිස්ටම් එකේ හරියටම කරන එක විතරයි. ඒ වගේම කතා කරන්න ඕන තවත් ප්‍රබල කාරණයක් තියෙනවා. මේ පාඨමාලාව හදාරද්දී මගේ ස්ටුඩන්ට්ස් ලව මං හරියටම මේ කෝස් එකට ફોකස් කරනවා. ඒ කියන්නේ අපි ඕනම දෙයක් කරද්දී ඒ දෙයට හරියට අනුගත වෙන්න ඕන. ફોකස් උන් නැත්තම් කිසි දෙයක් සක්සස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාඨමාලාවේ මුලින්ම කරන්නේ ඔබව ඔබගේ අරමුණට ફોකස් කරන එක. ඒ නිසා ඒ ફોකසින් එක තුල අපි ඕනෑම දෙයක් කරන්න පටන් අරගෙන ඒ සඳහාම අපේ S2 මෙහෙවුවොත් ඒ සඳහාම අපේ හાર્ට් එක ගෙනිච්චොත් අපි ඒක දැවැන්තෙක් වෙන එක කාටවත් වළක්වන්න බෑ. එහෙනම් අපේ පාඨමාලාවේ මුලින්ම කරන්නේ අපි භාෂාව පටන් ගන්න, භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න හොඳ මයින්ඩ්සෙට් එකක් හදන එක. අනිත් එක තමයි අපේ පාඨමාලාවේ අපි ඇත්තටම උගන්වන්නේ ඉංග්‍රීසි විතරක් නෙවෙයි. හේතුව ඔබට ඕනතරම් ඉංග්‍රීසි පාඨමාලා තියෙනවා. ඔබට ඕනතරම් ඉංග්‍රීසි පන්ති තියෙනවා. හෝල් ක්ලාස් වෙන්න පුළුවන්, ඔන්ලයින් ක්ලාසස් වෙන්න පුළුවන්. හැබැයි මම දකින විශේෂ කාරණය තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට කලින් අපේ ළමයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබගේ අරමුණ හඳුනා ගැනීම. ඔබ ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන වෙන්නේ ඇයි? ඒ නිසා මම ඔබට කියනවා පුතේ දුවේ ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඔබ හිතන්න ඕන. ඇයි ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? ඔබ මේ මොහොතේ කල්පනා කරලා බලන්න ඇත්තටම ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනද? උත්තරය ඔව් නම් මම ඔබට කියනවා ඔබ පටන් ගන්න ඕන මුල සිට සරලව. ඒ නිසා මම ඔබට කියනවා මගේ පාඨමාලාවේ මම කරන්නේ ඔබව ඔබගේ ටාගට් එක ඔබගේ ඩ්‍රීම් එකට ඔබව ફોකස් කරන එක. ඒ කියන්නේ ඇත්තටම මේ පාඨමාලාවේ ඉංග්‍රීසි උගන්වන්නට වඩා එහා ගියා වූ හදවතින් හදවතට කතා කරන මං කියනවා මගේ පන්තියේ heart to heart relationship එකක් build up කරගන්න ඕන ගුරුවරයාත් එක්ක. මොකද ළමයා ගුරුවරයාට ආදරේ නැත්තම්, ළමයා ගුරුවරයා කෙරෙහි ආකර්ෂණයක් නැත්තම් ඔහු මේ භාෂාව ඉගෙන ගන්න නැහැ. ඔහු මේ භාෂාවෙන් ඈත් වෙන එකයි වෙන්නේ. ඒ නිසා මම මුලින්ම කරන්නේ අපේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අපේ ඉංග්‍රීසි ඇකඩමි එකට එන සංසර්ව හොයාගෙන එන සෑම දරුවෙක්ගේම මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න ඕන. හිතන ක්‍රමය වෙනස් කරන්න ඕන. පුතේ ඔබ හිතන ක්‍රමය වෙනස් කරේ නැත්නම් ඔබට සක්සස් වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම ප්‍රබලව කතා කරන කාරණයක් තමයි මීට වසර 15කට කලින් ඉංග්‍රීසි ටික හදාගන්න මම ගත්ත ඩිසිෂන් එක මම හිතන ක්‍රමය වෙනස් කරා. මට දැවෙන ආසාවක් තිබෙ මේ ඉංග්‍රීසි ටික හදාගන්න. අන්න ඒ ආසාව හිතට ආපු දවසේ ඉඳලා එක දිගට වැඩ කරා මම මේක ඇචීව් කරනවාය කියලා. ඒ නිසා තමයි අවුරුදු 10ක් එක දිගට ලංකාව පුරා දරුවන්ට උගන්වලා අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුල ලංකාව පුරාම සිටින විශ්වවිද්‍යාල දරුවන්ට ඉංග්‍රීසි කතා කරන්න උගන්වන්න පුළුවන් චරිතයක් බවට පත් උනේ. ඒකෙන් මම අදහස් කරන්නේ පුතේ ඔබටත් මට වගේම ඩ්‍රීම් එකක් තියෙන්න ඕන. ඔබ ඩිසිෂන් එකක් ගන්න. ඔබ තීන්දුවක් ගන්න ඕන ඔබ මේක කරනවද නැද්ද කියලා. තීන්දුවක් ගන්න නැතුව මේක කරන්න බෑ. ඒ නිසා ඔබ මීට පෙර කොච්චර ඉංග්‍රීසි පාඨමාලා හදාarලා ඇද්ද? පොත් පිරෙන්න ඒ වගේ ලියලා ඇති. ඒ ලියපු පොත් ටික මේසෙ උඩ ඇති. මම ඔබට ආරාධනා කරනවා එන්න අපේ පාඨමාලාවට පටන් ගමු සරලව. මම පුතාට ආරම්භ දෙනවා දැවැන්ත ආරම්භයක්. මම ඔබට කියනවා ඔබ ඩිසිෂන් එකක් ගත්තොත්, ඔබ තීන්දුවක් ගත්තොත් ඔබේ ජීවිතය ඔය ඉන්න තැනින් නැගිටිනවාය, මේ දැවැන්ත භාෂාව කතා කරනවාය කියලා. එහෙනම් මේක තමයි අවස්ථාව. මම ඔබට කියනවා come
and see the difference. ඉතින් ඔබ හරි තීන්දුවක් ගන්න මේ වෙලාව තමයි හොඳම වෙලාව. එහින්දා තමයි අපි ඔහුව මේ මැදිරියට ගෙන්නුවේ ඔබේ ප්‍රශ්න निराකරණය කරන්න. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න මේ වෙන විට ඉන්න දැවැන්තෙක්ව අද අපේ මැදිරියට ගෙන්නවා සංසර්. ඉතින් සංසර්ගේ ඇකඩමිය එකත් එක්ක ඔබට පුළුවන් මේ පාඨමාලාවත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි සරලව මුල ඉඳලා ලස්සනට ඉගෙන ගන්න. ඉතින් සංසර් අයිබෝවන්. අයිබෝවන්.